Children, as I told you earlier part, කලින් කොටසේ මම කියපු විදිහට we discussed about an instrument that is made up of one lens. එක කාචයකින් හැදිච්ච උපකරණයක් ගැන කතා කරා. මේකට අපි කිව්වා simple microscope. Simple microscope. හරි සරල අන්වීක්ෂය කියලා කිව්වා. But it has only one lens. එක කාචය. But now you know by using two convex lenses කියන්නේ උත්තර කාච දෙකක් භාවිතයෙන් අපිට පුළුවන් වැඩි විශාලනයක් සහ වැඩි විභේදන බලයක් ලබා ගන්න කියලා මම ඔයාලට කිව්වා. හරිද? I told you we can get a high magnification and high resolution power by using two convex lenses. So the scientists have built an instrument by using two convex lenses. උත්තර කාච දෙකක් භාවිත කරලා උපකරණයක් ඔන්න විද්‍යාඥයෝ හදලා තියෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? compound microscope. ඒකට අපි කියන සිංහලෙන් සංයුක්ත ආලෝක සංයුක්ත අන්වීක්ෂය. හරි? සංයුක්ත අන්වීක්ෂය. අපි බලමු මේක තවත් කියන නම මොනවද කියලා. සංයුක්ත අන්වීක්ෂය. මේක simple, මේක compound. opposite words නේ සරල සංයුක්ත. හරි මේක සරල, මේක සංයුක්ත. එහෙනම් අපි බලමු මෙන්න මේ සංයුක්ත ආලෝක අන්වීක්ෂය ගැන තවදුරටත්. So children, let's discuss further about compound microscope. Now, this is the full name. This is a complete name. මේක තමයි සම්පූර්ණ නම. Compound light microscope. සංයුක්ත ආලෝක අන්වීක්ෂය. ඇයි අපි මේකට compound කියලා කියන්නේ? compound කියන වචනේ යෙදුවේ ඇයි සංයුක්ත කියන එක? ඒ මොකද using two lenses. මේකට කාච දෙකක් භාවිත කරන නිසා. හරිද? මේකට light microscope කිව්වේ. Light microscope. Now you have observed the things by using microscope, this type of microscope in the school laboratory. So you know we need the sunlight to observe these things. අපිට මේ දේවල් නිරීක්ෂණය කරන්න ආලෝකය ඕනේ. සූර්යාලෝකය අපි ફોකස් කරනවා නේද මිරර් එකේ. එහෙනම් light කියන වචනේ යොදන්න හේතුව using the sunlight සූර්යාලෝකය භාවිත කරන නිසා. අන්න වචන දෙකේ තේරුම. හරිද? දැන් අපි බලමු next let's discuss first of all in this figure you can see the picture of a compound light microscope. මෙන්න මේ රූපයෙන් වලට පේනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂය. Okay. Now let's see what is the magnification. The magnification of this microscope is 2000 times. Okay? 2000 times. Now you know the meaning of that. මේක තේරුම ගන්න දන්නවා. We can magnify 2000 times the specimen. නිදර්ශකය 2000 ගුණයක් විශාල වෙලා බලන්න පුළුවන් කියන එක තමයි magnification කියලා කිව්වේ. magnification විශාලනය කියන්නේ the number of times that the specimen is magnified නේ. නිදර්ශකය විශාල කර බැලිය හැකි වාර ගණන. විශාල වී පෙනෙන වාර ගණනනේ. මේකේ resolution power එක. resolution විභේදන බලය micrometer 0.2 micrometers. එන්න මේ micrometer කිව්වහම ඔයාලා දන්නේ නැතුව ඇති මේක තේරුම micrometer. පුතේ micrometer කියන්නේ ඒකේ තේරුම the meaning is 1 meter is equal to the 1000 of millimeter. මීටරයක් කියන්නේ මිලිමීටර 1000ක් නේ. මීටරයක් කියලා කියන්නේ මිලිමීටර 1000ක්. අර අඩුවල තියෙන චූටි මිලිමීටරේ තියෙන්නේ ඒ වගේව 1000ක්.
So 1 millimeter is equal to the 1000 micrometers. Millimeter එකක් micrometer 1000යි. එහෙනම් micrometer එකක් කියන්නේ millimeter 1000න් පංගුවක්. 1/1000 millimeter is equal to the 1 micrometer. හරිද? ඒ කියන්නේ micrometer එකක් කියන්නේ millimeter 1000න් පංගුවක්. මේ ඔයාලගේ අඩුවලේ තියෙන මේ මිලිමීටරේ 1000කට බෙදලා ඒකෙන් එකක් තමයි මයික්‍රෝමීටර් එකක් කියන්නේ. එහෙනම් පුතේ මයික්‍රෝමීටර් ඒකෙනුත් 0.2ක්. මයික්‍රෝමීටර් 0.2ක පරතරයකින් තියෙන ලක්ෂ දෙකක්. ඒ කියන්නේ ඉතාම කුඩා ලක්ෂ විශාල කරලා බලන්න පුළුවන් මේ මයික්‍රොස්කෝප් එකෙන් මේ අන්වීක්ෂණ කියන එක තමයි මේකේ තේරුම. හරිද? Now let's discuss the history of this microscope. මේ අන්වීක්ෂයේ ඉතිහාසය පොඩ්ඩක් බලමු. Okay. The microscope was first made by අන්වීක්ෂයක්. හරි මේක කාච දෙකක් නෙමෙයි. තනි කාචයෙන් විශාල කරලා බලන එක. අපි නොදුටු ලෝකයක් අපිට පෙන්නපු පළවෙනි එක්කෙනා අන්වීක්ෂයක් නිපදවපු පළවෙනි පුද්ගලයා පළවෙනි විද්‍යාඥයා Anton von Leeuwenhoek. හොඳට මතක තියාගන්න. Anton von Leeuwenhoek. හරිද? In this picture you can see a picture of a Anton von Leeuwenhoek. මේ විද්‍යාඥයාගේ රූපයක් ඔන්න දැන් ඔයාලට පේනවා. In this picture you can see the microscope that he made. Oh, හදපු අන්වීක්ෂය. And also in this picture you can see the way of observing the small things by using this microscope. මේ අන්වීක්ෂය භාවිතා කරලා කුඩා දේවල් කොහොමද බලන්නේ කියන එක මෙන්න මේ රූපෙන් පේනවා. මේක නිකමට බලන්න ඔයාලා. Just watch. So the honor of making a microscope first goes to Anton von Leeuwenhoek. එතකොට මේ අන්වීක්ෂයක් නිපදවීමේ ප්‍රථම ගෞරවය හිමිවන්නේ මෙන්න මේ Anton von Leeuwenhoek කියන විද්‍යාඥයාට. Next I will tell you then ඊළඟට මම ඔයාලට කියන්නම් the first inventor of the compound microscope. සංයුක්ත අන්වීක්ෂයක් නිපදවපු පළවෙනි පුද්ගලයා. හරිද? කාච දෙකක් භාවිතා කරලා. එයාට කියනවා අපි Sacharius Janssen. Sacharius Janssen. හොඳට මතක තියාගන්න. Keep in mind well. Okay, a compound microscope first made by Sacharius Janssen. මේ නම් දෙක මාරු කරගන්න එපා. Anton von Leeuwenhoek. The first microscope, Sacharius Janssen, a compound microscope. මෙයා අන්වීක්ෂය, මෙයා සංයුක්ත අන්වීක්ෂය. කාච දෙකක් භාවිතා කළා. එහෙනම් එයාගේ මේ අන්වීක්ෂයේ විශාලනය නම ගුණයක් වෙනවා. නම ගුණයක්. හරි? 9 times the magnification of this compound microscope. In this figure you can see the picture of image of Sacharius Janssen. In this picture you can see the compound microscope of him. ඔහුගේ සංයුක්ත අන්වීක්ෂය. Okay children, right. Next let's discuss the parts of this compound light microscope and the description of the parts, functions of the parts. මොනවද මේ ආලෝක අන්වීක්ෂයේ සංයුක්ත ආලෝක අන්වීක්ෂයේ කොටස් සහ ඒවායේ විස්තර කාර්යයන් කියන එක. I will tell you from the eyepiece. පුතේ ආලෝක අන්වීක්ෂයේ අපි ඇහැ තියලා බලනවනේ දැන් හැමෝම වල දන්නවනේ බලන විදිය. ඒ අර ඇස ගාව තියෙන කාචයට අපි කියනවා eyepiece. උපනෙත කියලා කියන්නේ අපි උපනෙත. එතකොට ඒ උපනෙතේ ඉඳලා මම කොටස් ටික ඔයාලට කියලා දෙන්නම්. උපනෙත.
අපේ ඇහැට කියනවා අපි නෙත කියලා කියනවා නේත්‍රා නෙත් කියන්නේ ඇසනේ එහෙනම් නෙත ගාව තියෙන එක උපනෙත. ඒ වගේ මතක තියාගන්න eyepiece. So the eyepiece is the closest lens to our eye. තේරුණාද? closest lens. What is the closest lens to the eye කියලා ඇහුවොත් ඇසට ළඟම කාචය මොකක්ද කියලා ඇහුවොත් eyepiece කියලා ලියන්න ඕනේ. පුතේ the magnification, you know magnification. දැන් ඔයා දන්නවා magnification විශාලනය කියන්නේ මොකක්ද කියලා. The magnification of this eyepiece is 5 times or 10 times or 15 times. මේ උපනිත කියන කාචයේ නිදර්ශකය විශාල කරලා පෙන්නනවා 5 ගුණයක්, 10 ගුණයක්, 15 ගුණයක් වගේ. අන්න ඒක තමයි මෙතනින් කියන්නේ. හරිද? Next part this. ඊළඟ part එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. මම මේ ඊතල 3ක් ගෙවුවා. You know, normally when we use the microscope to see microorganisms in our lab, you have that experience. දැන් ඔයාලට අත්දැකීම තියෙනවා අපි සුද්ධ ජීවීන් බලනකොට ඔයාලා මයික්‍රොස්කෝප් එක යූස් කරානේ සයන්ස් වලට නේද? 6 වසර ගියම මේක කරකවලා අපි එක කාචයක් තෝරගන්න මතකද? මෙන්න මේ පාර්ට් එක කරකවන්න පුළුවන්. මේක කරකවනවා. These parts are commonly called objectives. හරි? objectives කිව්වම පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේ වචන ගොඩක් තියෙනවා objectives. තේරුම් ගොඩක්. මෙතන objectives කියන්නේ අවනෙත් කාච. දැන් මේක උපනෙත ඇහැට ළඟම කාචය. මේක අවනෙත කියන්නේ ඇහැට දුරින් තියෙන කාචය. තේරුණාද? ඇහැට දුරින් කියන්නේ මොකකට ළඟින්ද? මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ස්ලයිඩ් එක. වීදුරු කදාලා තියෙන අපි බලන නිදර්ශකය. දැන් ඔයාලා දන්නවා අපි බලන වස්තුවට කියනවා නමක් නිදර්ශකය කියලා නේද? මම කියවනේ I told you that word we call specimen. The glass slide with the specimen. නිදර්ශකයේ සහිත වීදුරු කදාවට අපිට අපි සරලව නැත්නම් නිකන් අපි කියන්නේ කොහොමද? කදාව ස්ලයිඩ් එක. එහෙම කිව්වම ඇති. නැත්නම් ස්පෙසිමන් එක. නිදර්ශකය. හරි? එහෙනම් the closest lens to the specimen. The closest lens to the specimen is objective. හරිද? නිදර්ශකයට ආසන්නතම කාචය අවනිත. පැහැදිලිද? The closest lens to the eye is called eyepiece. The closest lens to the specimen is called objectives. දැන් මතක තියාගන්න ඕනේ. eyepiece, objectives. හරි? කාච දෙක පටල ගන්න එපා. Now I told you can see there are 3 objectives. දැන් ඔයාලට පේනවා මම කිව්වා අවනිත් කාච 3ක් තියෙනවා. ඒකට හේතුව නිකන් ඔහේ කරකව ඉන්න නෙවෙයි. The magnification of those lenses are different. පුතේ මේ කාච තුනේ විශාලනයන් වෙනස්. එකක විශාලනය වැඩි. මොකක්ද විශාලනය කිව්වේ? The number of times that the specimen is magnified. නිදර්ශකයේ විශාල වී පෙනෙන වාර ගන්න. එන මතක තියාගන්න ඕනේ. නිදර්ශකයේ විශාල වී පෙනෙන වාර ගන්න. එහෙනම් මේ කාචය දැන් ඔයාලට මතකද මේක පොඩි හරි මතකයක් තියෙනවද? එක ඔබ්ජෙක්ටිව් එකක් ටිකක් දිගයි. ඒ කියන්නේ මේක කරගෙවුවාම මේ ස්පෙසිමන් එකේ ගෑවෙන තරම් දිගයි නේද? අනිත් එක ටිකක් කොටයි අනිත් එක කොටම කොටයි නේද? ඒ කියන්නේ මේවයි දිග වෙනස් නේ මතකයි? එහෙනම් අර මේ දිගම බටේ තියෙන ඒක එන්නේ ඒක තමයි. ඒකට ඒකේ විශාලනය වැඩි. ඒකෙන් ගොඩක් විශාල කරලා පේන කාචයක් තියෙනවා. ඒක නිසා අපි ඒකට කියනවා පුතේ high power objective. හරිද? high power objective lens. ඒකට කියනවා අපි අධි බල අවනෙත. අධි බල ඇති අවනෙත. ඒ ගොඩක් විශාලනය කරලා පේනවනේ. අපි ඒක චුට්ටක් ලියමුද?
මෙතන high power objective lens. high power objective lens අධි බලාවනිත ඒක විශාලනය පුතේ 40 ගුණයක් 40 times. ඒකෙන් විදර්ශකය 40 ගුණයක් වැඩි කරලා පේනවා. හරි. next one ඊළඟට අර මැද එක ඊට අපි කියනවා මැදි බල අවනිත. අධි බල අවනිත මැදි බල අවනිත. මෙතන අවනිත කාචය කියලා තියෙන්නේ මැදි බල අවනිත කාචය. කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන් මැදි මැද කොහොමද කියන්නේ mid අන්න හරි. එහෙනම් mid power objective lens. mid power objective lens. මැදි බල අවනිත. ඒකේ විශාලනය පුතේ magnification එක 10 times 10 ගුණයක් වෙනවා. හරි 10 ගුණයක් වෙනවා. next one the smallest one. කොහොමද කියන්නේ අපි අවබල අවනිත. අපි high නම් අනිත් opposite word එක මොකද්ද? low නේ. එහෙනම් low power objective lens. low power objective lens. low power නැත්නම් lower power. හරි lower power objective lens. lower power objective lens ඒකේ විශාලනය වෙනවා පුතේ 4 times 5 times or 8 times. මේ තුනම එකක නැහැ. සාමාන්‍යයෙන් 4 ගුණයක් 5 ගුණයක් 8 ගුණයක් වගේ වෙනවා. එහෙනම් මම හිතනවා I think you know now what are the 3 types of objective lens. high power objective lens, mid power objective lens, lower power objective lens. හොඳට මේ කොටස් ටික මතක තියාගන්න ඕනේ. නම් they are commonly called objectives. අවනිත. හරි? අවනිත. නැත්නම් අවනිත කාචය. Okay. Next part. This one. මෙන්න මේකට කියනවා body tube. body tube. body tube ඒකට කියනවා සිංහලෙන් දේහ නලය. body tube. දේහ නලය. දේහ නලය. හරි? දේහ නලය. කියනවා දේහ නලය. Okay. There is no special thing to say about that. body tube එක ගැන කියන්න විශේෂ දෙයක් නැහැ. අපි මෙන්න මේ පැත්තට හැරෙමු. Let's discuss this part. This is very important. You can see there are 2 adjustments. මෙතන මේ අර කරකවලා මේ body tube එක adjust කරනවා මතකයි නේද? මේ මැහැ තියාගෙන මෙහෙම කරකවනවා. ගොඩක් මතකයි නේද? අන්න ඒ වගේ මෙතන දෙකක් තියෙනවනේ පුතේ. මේ ලොකු එකට අපි කියනවා this is big one. big adjustment එකට කියනවා cause adjustment. හරි? cause adjustment. cause adjustment. cause adjustment කියන්නේ දල සීරු මාරුව. දල සීරු මාරුව. දල සීරු මාරුව. We can adjust the body tube. We can adjust the body tube to see, to observe a clear image. නේද? පැහැදිලි ප්‍රතිබිම්බයක් ගන්න නේද අපි මේ බොඩි ටියුබ් එක උඩ පල්ලෙහා යවන්නේ මේ දල සීරු මාරුව රොටේට් කරලා. මතකයි නේද? දැන් අන්වීක්ෂයක් නැතුව අන්වීක්ෂයේ ක්‍රියාකාරීත්වය සහ කොටස් ඇත්තටම මෙහෙම නම් කරන එක අමාරු වැඩක්. It's a very difficult task to learn about the microscope without a microscope. නේද? මේක ඔයාලගේ අතට දීලා අල්ලලා ඒවා කරකවල බලලා එහෙමයි මේක උගන්වන්නේ. නමුත් අපිට මෙහෙම ඉගෙන ගන්න වෙනවනේ. තේරුම් ගන්න උත්සාහ කරමු අපි. course adjustment. එහෙනම් මොකද්ද පුතේ course adjustment එකේ function එක? මොකද්ද? සරල වචනයක් දාගන්න.
ඔකට අපි මෙහෙම කියන්න පුළුවන්. to adjust කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද ඒ ඔයාලා කැමති වචනයක් ඒ සම්බන්ධ දාගන්න පුළුවන්. එහෙම කිව්වොත් to adjust the body tube to get a clear image. තේරුණාද? to get a clear image. පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට දේහ නලය සීරු මාරු කිරීම. හරි ගස්සවා ගැනීම. adjust කිරීම. අපි adjust කරනවා කියන්නේ සීරු මාරු කරනවානේ. හරි ඒක. ඊළඟ මේ චූටි එකේ පොඩි adjustment එක. මේකට කියනවා fine adjustment. fine adjustment කියන්නේ සියුම් සීරු මාරුව. සියුම් සීරු මාරුව. coarse adjustment එකෙන් හොඳටම body tube එක adjust කරලා clear image එකක් ගත්තට පස්සේ අපි මේ fine adjustment එක තව පොඩ්ඩක් කරකවනවා. නමුත් ඒක කරකැවීමෙන් body tube එක උඩ පල්ලෙහා යනවා අපිට පැහැදිලිව පේන්නේ නැහැ. coarse adjustment එක adjust කරනකොට තමයි මේ body tube එකේ උඩ පල්ලෙහා යනවා අපිට පේන්නේ. නමුත් මේකෙනොත් පොඩ්ඩක් විතර මේක adjust වීමක් වෙනවා. ඒක අපිට ඇත්තටම ඇහැට පේන්නේ නැති තරම් පොඩි clear වීමක් වෙනවා. එහෙනම් මේකේ කාර්යය තමයි තව දුරටත් පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට දේහ නලය සීරු මාරු කිරීම. එහෙනම් මේකේ ෆන්ක්ෂන් එකමයි පොඩි වචනයක් ඇඩ් කරන්න තව දුරටත්. එහෙම නැත්නම් වඩාත් පැහැදිලි. මොකද්ද වචනේ? further කියලා දාන්න තව දුරටත්. එහෙම නැත්නම් clearer image. clearest. English teacher කියලා දෙනවා ඇතිනේ. පැහැදිලි, වඩාත් පැහැදිලි, පැහැදිලිම. එහෙනම් වඩාත් පැහැදිලි කියන්නේ clearer. එහෙනම් to get a clearer image. ඉස්සෙල්ලාම කියනවා මේකනේ. to adjust the body tube to get a clearer image. Understood? තේරුණා නේද? හරි. දැන් අපි ඊළඟ කොටසට යමු. This one. What is this part? This one. මේ මොකද්ද? මේකට කියනවා stage. අපි සාමාන්‍යයෙන් stage එක කියන්නේ මොකටද? වේදිකාවට නේද ඔයගොල්ලෝ ඩ්‍රාමා එහෙම කරන්නේ. එහෙනම් stage එකන තමයි වේදිකාවම තමයි. නමුත් මේ වේදිකාවේ ෆන්ක්ෂන් එක මොකද්ද? To sing a song, to dance, නටන්න සින්දු කියන්නේ නෑ. මේ stage එක use කරන්නේ මොකටද? කියන්න බලන්න. දැන් ඔයාලා කියන්න. අන්න හරි. ස්පෙසිමන් එක තියන්න නේද? ස්පෙසිමන් එක තියන්නට කොහොමද කියන්නේ පුතේ? ඉංග්‍රීසියෙන් ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නිදර්ශකය තියන්නට. To keep the specimen. හරිම සරලයි අර මම කිව්ව ක්‍රමයට ගියාම. හරි? හැම වෙලේම ඔක මට මතක් කරගන්න මතක නැති වෙනවා. ඔයාලා ඒක හිතා ගන්න ඕනේ. එහෙනම් to keep the specimen. හරි? To keep the specimen. ඊළඟ ඒත් එක බලමු මෙන්න මේක. බලන්න මෙතන. මේකයි. මම ඒක කළු පෑනෙන් ලියන්නද? නැත්නම් ඔයාලට පැටලෙනවනේ. මෙන්න මේකයි. මොකක්ද පුතේ? Stage clips. Stage clips කියන්නේ වේදිකා ක්ලිප්. එහෙනම් stage clips වලින් මොකද කරන්නේ? ස්පෙසිමන් එක රඳවලා තියෙනවා වේදිකාව තුල. එහෙනම් වේදිකාව උඩ නිදර්ශකය රඳවා තැබීමට කොහොමද කියන්නේ අනිත් පැත්තට? වේදිකාව තුල වේදිකාව මත නිදර්ශකය රඳවා තැබීමට. To fix the specimen on the stage. තේරුණාද? To fix the specimen on the stage. හරි ලස්සනට මේ අනිත් පැත්තට ගලප ගන්න පුළුවන්. පොඩ්ඩක් කල්පනා කරලා. එහෙනම් ඒක හරිය. To fix the specimen, to fix the specimen on the stage. තේරුණා නේද? ඒක.
ඊළඟට මෙන්න මේක හරි වැදගත්. මේ තියෙන්නේ මෙන්න මේ කළු පාට කෑල්ලක් පේනවද? ඔන්න මම රතු පාටි පාට කරනවා. මෙන්න මේ කෑල්ල පේනව නේද වල? මේක. ඒකට අපි කියනවා මේ වචනය ටික මතක තියාගන්න. මොකද්ද මේ? ඩයෆ්‍රම්. හරි? මේකට කියනවා ඩයෆ්‍රම්. මේක කියවන්නේ ඩයෆ්‍රේගම් එහෙම නෙමෙයි ඩයෆ්‍රම්. 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 ඒකට අපි කියනවා සිංහලෙන් ප්‍රාචීරය. ප්‍රාචීරය. හරි? ප්‍රාචීරය. ප්‍රාචීරය. එතකොට මේක පුතේ ඔයාලා අන්විෂය බලනකොට නම් බලා ගන්න පුළුවන්. අර අපේ ඇහි තාරා මණ්ඩලයේ තියෙන අයිරිස් එක අපේ ඇහි තාරා මණ්ඩලය මේම කරගිලා මේ කණිනිකාව ලොකු වෙනවා ආයෙ මේම කරගිලා කණිනිකාව පොඩි වෙනවනේ. එහෙම නැත්නම් කැමරාවල තියෙන්නේ කැමරාවක් කරගෙන එහා පැත්තේ බලන මේම කරකවන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝක ප්‍රමාණය පාලනය කරන්න තමයි මේක තියෙන්නේ. හරිද? එහෙනම් මේක කොහොමද ඩයෆ්‍රම් එකේ කාර්යය? මෙන්න මේ දර්පණයට වැටෙන ආලෝකය කෙලින්ම මේ ඩයෆ්‍රම් එක හරහා තමයි මේ ස්පෙසිමන් එකට යන්නේ, වේදිකාවට යන්නේ. නිදර්ශකයෙන් වීදුරු කතාවට යටින් ආලෝකය එන්නේ. එහෙනම් මේකේ කාර්යය තමයි ආලෝක ප්‍රමාණය පාලනයට. ආලෝකය පාලනයට. කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන්? පාලනයට. To control the light. එහෙම කියන්නේ. To control the light amount. To control the light amount. එහෙම කියවනම් තවත් හොඳයි. ආලෝක ප්‍රමාණය පාලනය. To control the light. හරි? ඒක. ඊළඟ මේ ඒත් එක මේකක් කියන්න ඕනේ. මේ මොකද්ද? ඒ තමයි mirror. දර්පණය. mirror. දර්පණය. mirror. mirror කියන්නේ දර්පණය. You know there are two types of mirrors in here. In the 9th unit, light ආලෝකය කියන 9 වෙනි පාඩමේ අර අවතල දර්පණ concave lens වල use වලටත් කිව්ව නේද for microscopes කියලා. ඊළඟ plane mirrors තල දර්පණ යටතේ කිව්ව නේද for microscopes කියලා. අන්වීක්ෂ සඳහා කියලා use වලට කිව්වනේ භාවිත වලට. එහෙනම් මේකේ තියෙනවා මෙන්න මේක පැත්තක plane mirror එකක් අනිත් පැත්තේ concave mirror එකක්. So there are two types of mirrors in here. They are plane mirrors and plane mirror and a concave mirror. අවතල දර්පණයකුයි තල දර්පණයකුයි තියෙනවා. එහෙනම් මේකත් වැදගත්. මේකට අපි කියනවා බේස්. පාදය. මෙන්න මේකට කියනවා අපි අන්වීක්ෂය තියන්නේ. මේක කියනවා පාදය බේස්. ඇත්තට මේක යූස් වෙන්නේ අන්වීක්ෂය මේසය මත තැබීමට. මේසය මත අන්වීක්ෂය තැබීමට. ඔබ තවුන්න දිවැකි නොසෙල්වි හොඳට ස්ථාවරව තැබීමට. ඒකට අපි කියන්නේ කොහොමද තැබීමට? To keep the microscope on the table. To keep the microscope on the table. තවුන්න දිවැකි steadily. හරියාකාරව හොඳට තියන්න මේක යූස් වෙනවා. හරි තව ඒක තේරුණා නේද පුතේ? තව එකම එක කොටසක් තියෙනවා මෙන්න මෙතන. මම බ්ලැක් පෙන් එකෙන් ලියන්නම්. මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. මේකට කියනවා arm. arm එක කියන්නේ බාහුව. ඒක ලේසියිනේ. arm එක. අල්ලගෙන යන්නේ අපි arm එක. මෙහෙම අල්ලගෙන යනවා යන්නේ කි. මේක කියන්නේ බාහුව. arm එක. ඔන්න ඔය ටික තමයි අන්වීක්ෂය ප්‍රධාන කොටස් වෙන්නේ. The basic parts of the microscope. I think you could understand about that. Let's try again. Eyepiece, body tube, objectives, mirror, diaphragm, stage clips, fine adjustment, coarse adjustment,
arm. එච්චරයි පාර්ට්ස් ටික. ඕකේ.